නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සත්ත බොජ්ජංගේ භාවෙන්තෝ සත්ත බොජ්ජංගේ බහුලී කරොන්තෝ මහං තත්තං වේ පුල්ලත්තං පාපුනාති ධම්මේසුති. තුන් ලෝකාග්‍ර වූ තථාගත වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කරන ලද නිවන් අවබෝධයේ පිණිස කටයුතු කරන නිවන් කැමති වෙන නිවන් බලාපොරොත්තු වෙන සෑම දෙනා විසින්ම ඒ අවබෝධය සඳහා තම సంతాන තුල උපදවා ගැනීම සඳහා වඩා ගැනීම සඳහා දේශනා කරන ලද තථාගත ධර්මයේහි හරය හා හෙවත් අරටුව හා සමාන වූ සද්ධර්මයේ වන 37ක් වූ බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව කරගෙන යන දේශනා පෙළෙහි අද මේ ඉදිරිපත් කරන්නට යෙදුනේ සංයුක්ත නිකායෙහි බොජ්ජංග සංයුත්තයෙහි බොජ්ජංග ධර්මයන් මුල් කරගෙන තථාගතයන් වහන්සේ විසින් දේශනා කර තිබෙන සූත්‍ර දේශනා රාශියක් අතරෙහි එක්තරා සූත්‍ර දේශනාවක කොටසක් වර්තමාන කාලයේ ලොකු කුඩා සෑම කෙනෙක්ම නිතර අසා පුරුදු දන්නා කරුණක් ඒ තමා ආරක්ෂක පිරිත් වශයෙන් භාවිතා කරන මහා කස්සප බොජ්ජංගය මහා මොග්ගල්ලාන බොජ්ජංගය චුන්ද බොජ්ජංගය යන පිරිත් දේශනා තුන මේ පිරිත් පොතට ඇතුළත් කරන ලද්දේ මේ සංයුත්ත නිකායෙහි බොජ්ජංග සංයුත්තේහි ඇතුළත් වන සූත්‍ර දේශනා තුනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එක් අවස්ථාවක හිමාල පෙදෙසෙහි විස සහිත ගස්වල පිපුණු මල්වල ඒ ගන්ධය ආග්‍රණය වීමෙන් තථාගතයන් වහන්සේ හා රහතන් වහන්සේලා දෙනම ගිලන් බවට පත් වුණා. මේ ගිලන් බවට පත් වුණු අවස්ථාවේදී මහා කස්සප මහා මොග්ගල්ලාන යන රහතන් වහන්සේලා දෙනමට තථාගතයන් වහන්සේ බොජ්ජංග ධර්ම 7 සිහිපත් කර දුන්නා. තථාගතයන් වහන්සේ ගිලන් වුණු අවස්ථාවේදී ශාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර වූ චුන්ද සාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා පැමිණි අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේගේ අනුමතය පරිදි චුන්ද සාමින් වහන්සේ විසින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් මේ බොජ්ජංග ධර්ම 7 හොඳින් භාවිතා කරලා තියෙනවා. බහුල වශයෙන් වඩලා තියෙනවා. එය විශේෂ ඥානයේ පිණිස පවතිනවා. සත්‍ය අවබෝධයේ පිණිස පවතිනවා. නිවන් අවබෝධයේ පිණිස හේතු වෙනවා යනුවෙන් එකක් පාසා
බොජ්ජංග ධර්ම 7 දේශනා කර අවසන් වෙනකොට තථාගතයන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේත් ඒ ශරීරගත විස සංසිඳිලා නිරෝගී භාවයට පත් වුණා. මේක සිදුවන්නේ කොහොමද? වර්තමානයේ රෝගීන් සඳහා පිරිතක් වශයෙන් මේ ධර්ම දේශනා කළත් ඒ කියන ආකාරයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සිත පහදවාගෙන ධර්ම ගෞරවයෙන් අසන ඇතැම් අයට සාමාන්‍ය ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. මේ ප්‍රතිඵල ලබන්නට නම් මේ බොජ්ජංග ධර්ම 7 පිළිබඳව මනා දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම තමන් තුළ තමන්ගේ సంతානයේ මේ බොජ්ජංග ධර්ම වැඩි පැවතිය යුතුයි. තථාගතයන් වහන්සේ තුළ උපරිම බොජ්ජංග ධර්ම 7 වැඩුණා. රහතන් වහන්සේලා තුනත් බොජ්ජංග ධර්ම උපරිම වශයෙන් වැඩි තිබෙනවා. ඒ බොජ්ජංග ධර්ම වැඩුණු නිසායි රහත් භාවයට පත් උනේ, සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඒ නිසා එකින් එක මේ බොජ්ජංග ධර්ම 7 දේශනා කරගෙන යනකොට මේ ධර්මයන් තමන් තුළ තිබෙන බව, තමන් උපදවාගෙන තිබෙන ආකාරයට පිළිබඳව වැටහීම එනවා. සිහිය යොමු වෙනවා. අන්න එවිට සති සම්බොජ්ජංගයේ පටන් උපේක්ඛා සම්බොජ්ජංගයේ දක්වා එකින් එකට ආධාර වෙමින් ප්‍රති වෙමින් සති සම්බොජ්ජංගය ධම්මවිචයට උපනිශ්‍රය වශයෙන් ප්‍රති වෙමින් ධම්මවිචය විරිය සම්බොජ්ජංගයට උපනිශ්‍රය වශයෙන් ප්‍රති වෙමින් විරිය සම්බොජ්ජංගය පීති සම්බොජ්ජංගයට උපනිශ්‍රය වශයෙන් ප්‍රති වෙමින් ප්‍රීතිය පස්සද්ධියට උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙමින් පස්සද්ධිය සමාධියට උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙමින් සමාධිය උපේක්ෂාවට උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙමින් මේ බොජ්ජංග ධර්ම 7ම අනුපිළිවෙලින් එකක් අනෙකට උපකාර වෙමින් වැඩෙන ආකාරය තථාගතයන් වහන්සේ ආબોධ කරගෙන දේශනා කළ පරිදි ඒ සිහි කරනකොටම බලවත් වූ ධර්ම ප්‍රීතියක් ඇති වෙනවා. සංසිඳීමක් ඇති වෙන සමාහිත බවක් ඇති වෙනවා. ඒ නිසාම තථාගතයන් වහන්සේගේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරයට ඇතුළු නාමේ විෂ නැසීම සඳහා මේ ධර්මයේ ඖෂධයක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් ඒ ශරීරවලට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නා. ඒ නිසා නිරෝගී භාවයට පත් වුණා. මේ ආකාරයෙන් යමෙක් කායික නිරෝගී භාවයත් මානසික නිරෝගී භාවයත් කැමති වන්නේ නම් සසර බය දකිමින් සසරෙන් එතර වනු කැමති වන්නේ නම් සෝවාන් වීමට, සකදාගාමි වීමට, අනාගාමි වීමට, අරිහත්ත්වය ලබාගෙන සංසාරයෙන් එතර වීමට, අමා මහ නිර්වාණයෙන් සැනසීමට කැමති වන්නේ නම්, බලාපොරොත්තු වන්නේ නම් ඒ සෑම කෙනෙක් විසින්ම අනිවාර්යයෙන්ම අත නොහැර මේ ධර්ම 7 පුරුදු කළ යුතුයි. මේවා පුරුදු නොකර මේවා නොවඩා කිසි කලෙක මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට බෑ. ඒ නිසාමයි මේවාට බෝධි පාක්ෂික ධර්ම යන නාමයේ යොදා තිබෙන්නේ. දැන් අපි සලකා බලමු මේ මාතෘකා කරන ලද දේශනා පාඨයට අනුව එහි සාමාන්‍ය අර්ථය ඉදිරිපත් කරමින් මේ බොජ්ජංග ධර්ම පිළිබඳව කරුණු දැනගන්න. ඒව මේවකෝ භික්කවේ
මහණෙනි පරිද්දෙන් බික්ඛු මේ ශාසනයේ සසර බය දක්නා වූ ශ්‍රාවකයා සීලං නිස්සාය සීලය අසුරු කරගෙන සීලේ පතිට්ඨාය සීලය මත පිහිටා සත්ත බොජ්ජංගේ භාවෙන්තෝ බොජ්ජංග ධර්ම හත වඩමින් සත්ත බොජ්ජංගේ බහුලී කරොන්තෝ බොජ්ජංග ධර්ම හත බහුල වශයෙන් సంతානය තුල උපදවමින් ධම්මේසු ධර්මයේහි මහත්තත්තං වේපුල්ලත්තං පාපුනාති මහත් බවට පැමිණෙන්නේය යනුවෙන් මෙහි සාමාන්‍ය තේරුමයි. කතංච භික්කවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සත්ත බොජ්ජංගේ භාවෙන්තෝ සත්ත බොජ්ජංගේ බහුලී කරොන්තෝ මහන්තත්තං වේපුල්ලත්තං පාපුනාති ධම්මේසු මහණෙනි කෙසේනම් සසර බය දක්නා වූ ශ්‍රාවකයා සීලය අසුරු කරමුන් සීලය මත පිහිටා බොජ්ජංග ධර්ම හත බහුල වශයෙන් මහත් ලෙස වඩමින් මේ ධර්මයේහි මහත් බවට පත් වෙන්නේද ඉද බික්කවේ බික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමිතං බල ධර්මයන් පිළිබඳව දේශනා කළ පරිද්දෙන්ම යමෙක් මේ බොජ්ජංග ධර්ම වැඩි යුත්තේ කුමක් සඳහාද කියන කාරණය තථාගතයන් වහන්සේ පැහැදිලි කර දෙනවා. මහණෙනි මේ ශාසනයෙහි සසර බය දක්නා වූ ශ්‍රාවකයා විසින් විවේකය අසුරු කරගෙන කාය විවේකය හා චිත්ත විවේකය අසුරු කරමි. හුදකලාවේ වෙන් වී පිරිසෙන් වෙන්ව භාවනා කරමි. සිත සමාහිත කරගෙන සමාධි උපදවාගෙන චිත්ත විවේකය ලබා ගත්තාට පසුව විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමිතං කියන ආකාරයෙන් කෙලසුන් සමග නොයල්ම කෙලස් දුරු කර ගැනීම නිවන් අවබෝධ කර ගැනීම කියන මේ කාරණයට මුල් තැන තබාගෙන හෙවත් නිවන් දැකීම සඳහාම සති සම්බොජ්ජංගය වඩනවා. ධම්මවිචය සම්බොජ්ජංගය වඩනවා. විරිය සම්බොජ්ජංගය වඩනවා. ප්‍රීති සම්බොජ්ජංගය වඩනවා. පස්සද්ධි සම්බොජ්ජංගය වඩනවා. සමාධි සම්බොජ්ජංගය වඩනවා. උපේක්ඛා සම්බොජ්ජංගය වඩනවා. ත්‍රිමේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙහි දක්වන ලද සිහියමයි. සතර සතිපට්ඨානයේදී සිහිය පිහිටුවීම වශයෙන් ජීවිතයේ කොටස් හතරකට බෙදා රූපකය පිළිබඳව කයේ පවත්නා යථා ස්වභාවය දකින්න ක්‍රම ජීවමාන හා මෘත ශරීර ආරමුණු කරගෙන 14 ආකාරයකින් සිහිය වඩනවා පිහිටුවනවා. 9 ආකාරයකින් වේදනාව හෙවත් වින්දනයේ පිළිබඳව සිහිය පිහිටුවනවා. 16 ආකාරයකින් සිතේ පැවැත්ම පිළිබඳව සිහිය පිහිටුවනවා. නීවරණ බොජ්ජංග ආර්ය සත්‍ය පංචස්කන්ධ ආදී වශයෙන් ධම්ම වශයෙන් සිහිය පිහිටුවනවා. එතකොට කාය වශයෙන් රූපස්කන්ධයත් වේදනා චිත්ත ධම්ම වශයෙන් නාමස්කන්ධයත් පිළිබඳව පරමාර්ථ වශයෙන් ගන්නකොට මේ ජීවිතයේ පිළිබඳව
ගත කරන ජීවිතය සෑම ඉරියව්වකම සෑම ක්‍රියාවකදීම සිහියෙන් යුක්තව කටයුතු කිරීම සතර සතිපට්ඨානයයි. අන්නේ සතර සතිපට්ඨානය වැඩිමේදී ඇති කරගන්නා වූ සිහියම තමා සත්‍ය අවබෝධය කරා යොමු කරමින් බොජ්ජංග ධර්මයක් වශයෙන් දියුණු වෙන්නේ. ඊළඟට ඒ අවබෝධය සඳහා සිහිය ප්‍රධානත්වයෙන් දෙමින් සති ඉන්ද්‍රිය වශයෙන් අසිහිය යටපත් කිරීම සඳහා බලයක් වශයෙන් සති බලය වශයෙන් ක්‍රියාත්මක වෙමින් අනතුරුව අවබෝධය සඳහා උපකාර වෙන විට බොජ්ජංග වශයෙන් එය හඳුන්වනවා. ඒක සති සම්බොජ්ජංගය. ධම්ම විචය කියලා කියන්නේ සිහියෙන් යුක්තව සිහි කරන ලද ඒ ධර්මයම ප්‍රඥාවෙන් විමසනවා. එතකොට සිහි කිරීම එකක්, ප්‍රඥාවෙන් විමසීම එකක්. ඒ ප්‍රඥාවෙන් විමසන නිසා තමයි ධම්ම විචය කියලා කියන්නේ. ඒ ප්‍රඥාවෙන් විමසීම තුළින් අවබෝධය ගෙන දෙනවා. ඒ ප්‍රඥාවෙන් ධර්මය විමසනකොට ඒ සඳහා බලවත් වීරිය ක්‍රියාත්මක වෙනවා. ඒ වීරිය තමයි මෙතන විරිය සම්බොජ්ජංගයේ වශයෙන් හඳුන්වන්නේ. සිහියෙන් ධර්මයේ විමසනකොට වීරිය අඛණ්ඩව පවතිනකොට සතුට උපදිලා ඒ මුල් කරගෙන ඇති වෙනවා බලවත් ප්‍රීතියක්. ඒ ඇති වෙන ප්‍රීතිය තමයි පීති සම්බොජ්ජංගයේ වශයෙන් හඳුන්වන්නේ. පීති මනස්සකායෝ පස්සම්බති කියන දේශනාවට අනුව යමක තුල ප්‍රීතිය හටගත්තා නම් ඒ ප්‍රීතිය සමග එක්ව යෙදෙන නාමකාය සංඛ්‍යාත චෛසික ධර්මයන් සංසිඳීමටපත් වෙනවා. ඒ හඳුන්වනවා කාය පස්සද්දි චිත්ත පස්සද්දි වශයෙන්. කාය සංසිඳීම වශයෙන් නාම ධර්මයන්ගේ හේවත් චෛතසිකයන්ගේ සංසිඳීම, චිත්ත පස්සද්දි වශයෙන් සිතේ සංසිඳීම. මෙසේ චිත්තචෛතසික ධර්ම සංඛ්‍යාත නාම ධර්මයන් සංසිඳීමටපත් වෙනකොට පස්සද්ද කායෝ චිත්තං සමාධිය අන නාම ධර්මයන් සංසිඳනකොට සිත සමාධිගත වෙනවා. ඔය ආකාරයෙන් සමාධිමත් වූ පසු පස්සද්ධිය ඇති වුණාට පස්සේ මේ පස්සද්ධිය හේවත් සංසිඳීම නිසා සැපය ඇති වෙනවා. ඒ සැපය මානසික සැපයක්. ඒ ඇති වෙන මානසික සැපය රූපකයට බලපාමින් කායික සැපයත් ඇති කරනවා. ඊළඟට සුඛිනෝ චිත්තං සමාධියති. සුවැත්තේ සුවපත් වූයේ හිත සමාහිත වෙනවා. සමාහිත වුණා වූ සිත මධ්‍යස්ථ භාවයට පත් වෙනවා. ඒ තමා සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කර තිබෙනවා විවිධ ආකාරයෙන්. අපි ඒ පිළිබඳවත් කරුණු ටිකක් සලකා බලමු. යේතේ භික්කවේ භික්ඛු සීල සම්පන්නා
සමාධි සම්පන්නා, පඤ්ඤා සම්පන්නා, විමුක්ති සම්පන්නා, විමුක්ති ඥාන දර්ශන සම්පන්නා. මහණෙනි යංගේ ශ්‍රාවකයන් වහන්සේලා සිටිනවා සිල්වත් වූ, සමාධියෙන් සමාහිත සිත් ඇති සමාධිමත් වූ, ප්‍රඥාවෙන් යුක්ත වූ, කෙලෙසුන්ගෙන් මිදුණු. ඒ කෙලෙසුන්ගෙන් මිදීම පස් ආකාරයට සිද්ධ වෙනවා. තදංග විමුක්තිය, විස්කම්බන විමුක්තිය, පටිපස්සද්ධි විමුක්තිය, සමුච්ඡේද විමුක්තිය, නිස්සරණ විමුක්තිය කියලා. තදංග විමුක්තිය කියලා කියන්නේ తాවකාලිකව කෙලෙස් යටපත් වීම. ත්‍රිවිධ සුචිර ධර්මයන් පුරමින් කුසල ධර්මයේ යෙදීම හා විශේෂයෙන්ම විදර්ශනා භාවනාවේ යෙදෙන අවස්ථාවේදී තදංග විමුක්තිය ඒ මොහොතට පමණක් කෙලසුන්ගෙන් සිත මිදී පවතිනවා. වික්ඛම්බන විමුක්තිය කියලා කියන්නේ හිත සමාහිත වීමෙන් ධ්‍යාන උපදවා ගැනීම. ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන සමාපත්තියෙන් විසන විටත් ධ්‍යාන බලයෙන් බ්‍රහ්ම ලෝකයේ උපන්නාට පසුවත් නීවරණ සංඛ්‍යාත කෙලෙස් తాවකාලික කාලයකට යටපත් වෙනවා. ඒකට කියනවා වික්ඛම්බන විමුක්තිය. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන ලෝකෝත්තර මාර්ග ලැබීමෙන් සමුච්ඡේද වශයෙන් නැවත නූපදිනා පරදින් කෙලෙස් නැති වී යනවා. කෙලසුන්ගෙන් මිදෙනවා. ඒකට කියන්නේ සමුච්ඡේද විමුක්තිය. ඊළඟට සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහත් යන ඵලය උපදවාගෙන ඵල සමාපත්තියට සමවදිනකොට දීර්ඝ සංසාරයේ සංතානයේ මුල්බැස පැවැත්තා වූ කෙලෙස් ලෝකෝත්තර මාර්ගයෙන් ප්‍රහීන වුණත් ඒ කෙලෙස් වල පුරුදු ගති තියෙනවා. දාහ ගතිය තියෙනවා. ඵලසිත උපදවා ගැනීමෙන් ඒ කෙලෙසුන්ගේ පුරුදු දාහ ගතිය සංසිඳීමටපත් වෙනවා. ඒකට කියනවා පස්සද්ධි විමුක්තිය. සංසිඳීමෙන් ලබන මිදීම. ඒ රහතන් වහන්සේ යම් දිනයක මේ පංචස්කන්ධ භාරය බහා තබනවා. අන්තිම ජීවිතයේදී හටගත්තා පංච උපාදාන පංචස්කන්ධය විසිරී යනවා, පිරිනිවීමටපත් වෙනවා. ඒකට කියනවා නිස්සරණ විමුක්තිය. මෙන්න මේ කියන ලද පස් වැදෑරුම් හෝ එයින් එකක් දෙකකින් හෝ යුක්ත වූ විමුක්තියෙන් යුක්ත වූ ආවුද විමුක්ති ඥාන දර්ශන සම්පන්න. සෝවාන් මාර්ගයට පත්වුණු කෙනා තමන් ආවා ප්‍රතිපදාව නැසුණු කෙලෙස් නසන්න තියෙන ඉතිරි කෙලෙස් මාර්ග ඵලය නුවණින් විමසනවා. සකදාගාමි වෙච්ච කෙනා සකදාගාමි මාර්ගයේ ඵලය ප්‍රතිපත්තිය නැසූ කෙලෙස් ඉතිරි කෙලෙස්. අනාගාමි ආර්යයන් වහන්සේ අනාගාමි මාර්ගයේ ඵලය නැසුණු කෙලෙස් ඉතිරි කෙලෙස් නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරනවා. රහතන් වහන්සේ නැසූ කෙලෙස් නිර්වාණය මාර්ගඵලමය ප්‍රත්‍යවේක්ෂ කරනවා. ඒවා දක්නා වූ ඥානයට කියනවා මුක්ති ඥාන දර්ශන. මෙන්න මේ කියන ලද ගුණයන්ගෙන් යුක්ත වූ යම් ශීල සම්පන්න භික්ෂුවක් වෙත්නම් දස්සනම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. මහණෙනි, එබඳු භික්ෂුන් වහන්සේලාගේ දැකීමත් බොහෝ උපකාර වේයයි මම කියමි. ශවනම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි.
මහණෙනි එවැනි භික්ෂූන් පිළිබඳව ඇසීමත් බොහෝ උපකාරය වෙයි කියලා මම කියනවා. උපසංකමනම් පහම් භික්කවේ තේසම් භික්ඛූණං බහුකාරං වදාමි. මහණෙනි එවැනි භික්ෂූන් වෙත එළඹීම හෙවත් යාමත් බොහෝ උපකාර වෙනවා කියලා මම කියනවා. පයරු පාසනම් පහම් භික්කවේ තේසම් භික්ඛූණං බහුකාරං වදාමි. මහණෙනි එවැනි භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කිරීමත් බොහෝ උපකාර වේ කියලා මම කියනවා. අනුස්සති පහම් භික්කවේ තේසම් භික්ඛූණං බහුකාරං වදාමි. මහණෙනි එවැනි භික්ෂුන් වහන්සේලා පිළිබඳව සිහි කිරීමත් බොහෝ උපකාරයයි මම කියමි. අනුපබ්බජ්ජම් පහම් භික්කවේ තේසම් භික්ඛූණං බහුකාරං වදාමි. මහණෙනි එවැනි භික්ෂුන් වහන්සේලා අනුව යමෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන අයටත් බොහෝ උපකාරයක් වෙනවා කියලා මම සඳහන් කරනවා. එතකොට මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දැකීම, ඇසීම, ඇසුරු කිරීම, වෙත උන්වහන්සේලා වෙත යාම, ඇසුරු කිරීම, උන්වහන්සේලාට අනුව පැවිදි වීම කියන මේ සෑම ක්‍රියාවක් තුළින්ම කෙනෙකුට අවඩක්, අනර්ථයක්, අහිතක් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක්මයි සිද්ධ වෙන්නේ. මෙලව පරලව අභිවෘද්ධියක්මයි සැලසෙන්නේ. උන්වහන්සේලා නිසා ධර්ම අවබෝධය කරගෙන නිවන් මාර්ගයට පිවිසිලා සියලු සංසාර දුක් නිම කරලා අමා මහ නිවනටපත් වෙනවා. ඒ නිසයි තථාගතයන් වහන්සේ වදාළේ තං කිස්ස හේතු, ඒට හේතු කවරේද? තථාරූපානම් භික්කවේ භික්ඛූනම් ධම්මං සුත්වා. මහණෙනි එවැනි භික්ෂුන් වහන්සේලාගේ ධර්මය ආසා ද්වවේන වූපකට්ටෝ විහෙරති. දෙආකාරයකින් විවේකයෙන් වාසය කරනවා. කොහොමද? කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන්. පිරිසෙන් වෙන් වෙලා හුදකලාව කටයුතු කිරීමත්, ප්‍රතිපත්තිෙහි යෙදීමත්, කමඨහන් මත සිත පිහිටුවාගෙන භාවනා කර්මස්ථානයන්ගෙන් යුක්තව වාසය කරලා සිත සමාහිත කරගන්නවා, හිත සමාධිමත් කරගන්නවා. ඒ තුලින් චිත්ත විවේක උපදවා ගන්නවා. කාය වූපකාසේනච චිත්ත වූපකාසේනච කියන වචන දෙකකින් ඒ පෙන්වා දෙනවා. කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන්. සෝ තථා වූපකට්ටෝ විහරන්තෝ තන් ධම්මං අනුස්සරති අනුවිතක්ඛේති. අන්නේසේ කාය විවේකයත් චිත්ත විවේකයත් ලබා ගත්තාට පස්සේ තන් ධම්මං ඒ අවස්ථාවේදී තමන් තුළ පවත්නා වූ ධර්මයන් හේවත් පංච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව අනුස්සරති නැවත නැවත සිහි කරනවා. අනුවිතක්කේති නැවත නැවත කල්පනා කරනවා. යස්මින් සමයේ භික්ඛු මහණෙනි යම් අවස්ථාවක භික්ෂුන් වහන්සේ එසේ කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් වාසය කරමින් ධර්මයේ සිහි කරනවද, ධර්මයේ ගැන කල්පනා කරනවද, එම අවස්ථාවෙහි ඒ භික්ෂුන් වහන්සේ තුල, එහෙම නැත්නම් ඒ ශ්‍රාවකයා තුල සති සම්බොජ්ජංගය වැඩිවීමට ආරම්භ කරනවා. සති සම්බොජ්ජංගය වඩනවා. සති සම්බොජ්ජංගය වැඩිවීමෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. මෙසේ සතිහෙවත් සිහිය පරිපූර්ණත්වයට පත් වී වාසය කරන ඒ ශ්‍රාවක තෙමේ ඊළඟට මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධ ධර්මයන්, නාම රූප ධර්මයන්, පඤ්ඤාය
පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති. ප්‍රඥාවෙන් යුක්තව සොයනවා විමසනවා මෙනෙහි කරනවා. මෙසේ යම් අවස්ථාවක ඒ ශ්‍රාවක තෙමේ එසේ වාසය කරමින් සිහියෙන් යුක්තව නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් ප්‍රඥාවෙන් විමසන කොට ඒ ක්‍රියාව තුළින් ධම්ම විචේනං වූ සම්බොජ්ජංගය වැඩිම ආරම්භ කරනවා. ඒ නැවත නැවත සිද්ධ කරනකොට ධම්ම විචේ සම්බොජ්ජංගය වැඩෙනවා. මෙසේ අඛණ්ඩව අතනහැර දීර්ඝ කාලීනව දිගින් දිගට මේක වඩාගෙන යනකොට ධම්ම විචේ සම්බොජ්ජංගය සම්පූර්ණත්වයට පත් වෙනවා. මෙසේ මේ ධර්ම විචේ සම්බොජ්ජංගය පරිපූර්ණත්වයට පත් වෙනකොට ඒ තුලින් තමන් කලින් ආසා සිහි කරපු ධර්මයේ දැන් ප්‍රඥාවෙන් විමසනකොට ඒ අවස්ථාවේදී එම ශ්‍රාවකයාගේ సంతානය තුල ආරම්භ වෙනවා වීරිය. නොසලෙන වීරිය, පසු නොබසන වීරිය, කුසීත බවට අලස බවට පත් නොවන වීරිය ආරම්භ වෙනවා. ඒක තමයි විරිය සම්බොජ්ජංගය. එසේ ඒ විරිය සම්බොජ්ජංගය අරබුවාට පස්සේ නැවත නැවතත් මෙසේ ධර්මය විදර්ශනා වශයෙන් විමසනකොට බලනකොට විරිය සම්බොජ්ජංගය ඒ සිතුල වැඩෙනවා. දියුණුවටපත් වෙනවා, පරිපූර්ණත්වයටපත් වෙනවා. මෙසේ විරිය සම්බොජ්ජංගය ඉපදුනාට පස්සේ අරඹන ලද වීරිය ඇති මේ ශ්‍රාවකයාට ඇති වෙනවා මේට පෙර නොවින්දා වූ මේට පෙර නොලැබුණා වූ බලවත් ප්‍රීතියක්. ඒකට කියනවා නිරාමිෂ ප්‍රීතිය කියලා. නිරාමිෂ ප්‍රීතිය කියලා කියන්නේ කෙලෙසුන් සමග මිශ්‍ර නොවුණා වූ ප්‍රීතියක්. ඒ ධර්මය මුල් කරගෙන පහළ වෙන ප්‍රීතියක්. මෙන්න මේ ඇති වෙන ප්‍රීතිය තමා පීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. එතකොට එතනදී පීති සම්බොජ්ජංගය ආරම්භ වෙනවා වැඩිවීමට. ඊළඟට මේ හටගත්තා වූ ඇති වුණා වූ ප්‍රීති නැමැති සම්බොජ්ජංගය තව තවත් වඩනවා, බහුල කරනවා, පරිපූර්ණත්වයටපත් වෙනවා. අර මුලින් සඳහන් කළ පරිදි පීති මනස්ස කායෝ පස්සම්බති කියන දේශනාවට අනුව ඒ ශ්‍රාවකයා තුල, ශ්‍රාවකයාගේ సంతානය තුල ප්‍රීතිය ඇති වෙනකොට පීති මනස්ස කායෝපි පස්සම්බති. ප්‍රීති සිත් ඇති කෙනාගේ ප්‍රීතිය සමග එකට පහළ වෙන චෛතසික ධර්මණං වූ නාමකාය සංසිඳනවා. ඒ නාම ධර්මයන් සමග එක්ව උපදින පහළ වෙන සිතද සංසිඳීමටපත් වෙනවා. අන්න එතකොට ඒ ශ්‍රාවකයා තුල පස්සද්ධිය නැමැති සම්බොජ්ජංගය ඉපදීමට ආරම්භ වුණා. ඒ ආරම්භ වුණු පස්සද්ධිය වඩනවා. තව තවත් වඩනවා. කොහොමද ඒක වඩන්නේ? තමන් කරගෙන යන භාවනාවත් නොහැර දිගට සිදු කිරීම තුළින්. වෙන කිසිම දෙයකින් නොවේ. එතකොට මේ පස්සද්ධි සම්බොද්ධංගයත් මේ විදිහට වැඩෙනවා. මෙහෙම වඩාගෙන ගිහිල්ලා ඒ පස්සද්ධි සම්බොද්ධංගය පරිපූර්ණත්වයට ඒවත් සම්පූර්ණත්වයටපත් වෙනවා. පස්සද්ධ කායස්ස සුඛං හෝති. මෙසේ සංසිඳුණු නාමකය හේවත් චෛසික ධර්මයන් සංසිඳීමටපත් වුණා වූ
කෙනා තුල ඊළඟට ඇති වෙන්නේ කුමක්ද? සැපය. සුඛිනෝ චිත්තං සමාධියති. මෙසේ නාමකය සංසිඳන කොට නාමකය සංඛ්‍යාත චෛසික ධර්මයන් සංසිඳන කොට ඒ සමග එක්ව යෙදෙන සිත සමාධියති. ඒ නාමකයෙහි යෙදෙන්නා වූ ඒකග්ගතා චෛතසිකයේ බලයෙන් සිත සමාහිත වේ. සිතෙහි පවත්නා වූ නොසන්සුන්කම නැති කරනවා, දුරු කරනවා. හැකලුණු බව නැති කරනවා. විවිධ අරමුණු කරා යන ස්වභාවය නැති කරලා ඒ ධර්ම නැමැති අරමුණ මත සිත සමාහිත භාවයටපත් වෙනවා. ඒ තමා සමාධි සම්බොජ්ජංගය. මෙසේ සමාධි සම්බොජ්ජංගේ වැඩිවීමට ආරම්භ වුණාට පස්සේ නැවත නැවතත් භාවනා මනසිකාරයේ යෙදීම තුළින් සමාධිය තහවුරු වෙලා සමාධි සම්බොජ්ජංගය වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති. මහණෙනි, මෙසේ යම් අවස්ථාවක ඒ සසර බය දක්නා වූ ශ්‍රාවකයාගේ සිත සමාහිත වුණාට පස්සේ, එවස් සමාධියෙන් යුක්ත වුණාට පස්සේ ඊතා හොඳින් ඒ සිත මදහත් භවයට පමුණා ගන්නවා. ඒ මධ්‍යස්ථ භාවයට පමුණවා ගන්න తත්‍ර මජ්ජත්තතා උපේක්ඛාව තමා උපේක්ඛා සම්බොජ්ජංගය නමින් හඳුන්වන්නේ. මෙසේ උපේක්ඛා සම්බොජ්ජංගය සිත තුළ පහළ වීම ආරම්භ කරාට පාරම්භ වුණාට පස්සේ නැවත නැවතත් ඒ භාවනාවෙහි නිරත වෙනවා. විදර්ශනා වඩනවා තනුහැර. ඒ හේතුවෙන් උපේක්ඛා සම්බොජ්ජංගයේ වැඩිවීමටපත් වෙනවා. මෙසේ වැඩමින් ගිහිල්ලා උපේක්ඛා සම්බොජ්ජංගයේ සම්පූර්ණ වුණා නම් අන්නේ අවස්ථාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහි ප්‍රතිඵල 7ක් ලැබෙන බව. ආනිසංස 7ක් ලැබෙන බව. මොනවාද ආනිසංස? දිත්තේව ධම්මේ පටිගච්ඡ අඤ්ඤං ආරාධේති. අඤ්ඤ කියලා කියන්නේ අරිහත්වය. දිත්තේව ධම්මේ කියන්නේ වර්තමාන ජීවිතේ, මේ ජීවිතේදීම පළමු කොට ඒ භාවනා කරගෙන යන අවස්ථාවේදී සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය වැඩුණා නම්, සම්පූර්ණත්වයටපත් වුණා නම් උතුම් වරිහත්ත්වයටපත් වෙනවා. මේකෙන් පැහැදිලි වන්නේ ප්‍රකාශ වෙන්නේ එකපාරම රහත් වෙනවා කියන එක නොවේ. පිළිවෙලෙන් සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි කියන ලෝකෝත්තර මාර්ගඵලයන්ටපත් වෙලා ඉන් අනතුරුයි අරිහත්ත්වය ලබන්නේ. ත්‍රේ බොජ්ජංග ධර්මයන් වැඩිීමේ ප්‍රතිඵලය ආනිසංස වශයෙන්ුයි මේ ජීවිතයේම රහත් වෙනවා යනුවෙන් දේශනා කළේ. නොචේ දිත්තේව ධම්මේ පටිගච්ඡ අඤ්ඤං ආරාධේති. යම් කිසි විදිහකින් එසේ බොජ්ජංග ධර්මයන් වඩන කෙනාට මේ ජීවිතයේ අරිහත්ත්වය ලබා ගන්නට බැරි වුණොත්, හෙවත් ඒ භාවනා කරන අවස්ථාවේදී අරහත්ත්වයටපත් නොවුනොත් අත මරණ කාලේ අඤ්ඤං ආරාධේති. තමන් කරගෙන යන මේ විදර්ශනා භාවනාව, සමත විදර්ශනා භාවනාවන් අත නොහැර දිගටම කරගෙන යනවා නම් ඒ කෙනා තුල ඒ තුලින්
නවැඩුණු බොජ්ජංග ධර්ම වැඩිවීමටපත් වෙනවා. පරිපූර්ණත්වයටපත් වෙලා මරණාසන්න අවස්ථාවේදී අරිහත්ත්වයටපත් වෙනවා. අරිහත්ත්වය ලබාගෙනයි ජීවිතය අවසන් කරන්නේ. ඇතම් කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. භාවනා කරන වෙලාවේ පළමුවෙන් රහත් නොවුනොත් අතනොහැර දිගින් දිගට සමත විදර්ශනා භාවනා කරගෙන යන කෙනාගේ මේ බොජ්ජංග ධර්මයන් සම්පූර්ණත්වයටපත් වෙලා මරණාසන්න අවස්ථාවේදී රහත් වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ සහතික වශයෙන්ම පෙන්වා දෙන එකානිසංශයක් වශයෙන් යම් කිසි කෙනෙකුට එහෙමත් බැරි වුණා නම් පස්වැදෑරුම් ඕරම් භාගීය සංයෝජන දුරු කරලා මරණයෙන් පස්සේ උපදිනවක් කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන් උපදින්නේ අනාගාමි මාර්ගඵලයටපත් වීමෙන්. ඒත් රහත් වෙන්න බැරි වුණා නම් අනාගාමි වෙනවා. අනාගාමි වෙන්න පුළුවන් කියන කාරණයයි මේන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ සක්කාය දිට්ඨි. මේ නාමකාය හා රූපකාය සංඛ්‍යාත ජීවිත පිළිබඳව පවත්නා වූ වැරදි වැටහීම. පරමාර්ථ වශයෙන් නාම රූප දෙකක් වූ මේ ජීවිතය තුළ ආත්මයක් පවතිනවා. වෙනස් නොවන, විනාශ නොවන සදාකාලික ආත්මයක් තියෙනවා. එය දෙවියන් වහන්සේ ළඟ, මහා බ්‍රහ්මයා ළඟ ස්ථිරත්වයටපත් වෙනවා. ආදි වශයෙන් පවත්නා වූ මේ වැරදි දැක්ම එක සංයෝජනයක්. විචිකිච්ඡා කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන්ගෙන් යුක්ත වූ මේ පරමාර්ථ ධර්මයන්ගෙන් සකසුණු සම්මුති වූ මේ ජීවිතයේ පිළිබඳව මෙසේ අතීතයේ අනාගත වශයෙන් මේ පැවැත්ම පිළිබඳව කොහොමද හටගත්තේ? සත්වයේ පුද්ගලයෙක් වශයෙන් මෙලොවට මං ආවේ කොහොමද? මතුවටත් උපදිනවද? මේ ආදී වශයෙන් යම් සැකයක් පවතිනවා නම් අන්නේ පවත්නා වූ සැකයට කියනවා විචිකිච්ඡා. සීලබ්බත පරාමාස කියලා කියන්නේ සංසාර විමුක්තිය පිණිස අනුගමනය කරන වැරදි සිල් ක්‍රම. සීලබ්බත පරාමාස. කාමරාග පටිග. කාමරාග කියලා කියන්නේ කාම ආශාව. ඉන්ද්‍රියන් පිනවීම, ඇස කන නාසය දිව ශරීරයේ පිනවීම, කැමැත්ත ආශාවට කියන කාමරාගය. පටිඝය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ කියන මේ පංචේන්ද්‍රයන්ට යොමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවා ප්‍රතිවිරුද්ධ අරමුණු හමුවේ සිතෙහි ගැටෙන ස්වභාවය. මෙන්න මේ සංයෝජන ධර්ම පහ බොජ්ජංග ධර්මයන් වැඩිම නිසා දුරු වුණා නම්, පහ වුණා නම් ඒකේන අනාගාමී කියන තුන්වෙනි මාර්ගඵලය දක්වා දියුණු වෙනවා. එසේ අනාගාමී මාර්ගඵලයටපත් වෙලා මරණයෙන් පස්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඒ බ්‍රහ්ම ලෝකයට નિયમિત වූ ආයුෂ ප්‍රමාණයෙන් භාගයක් ගෙවෙන්නත් කලින් ඉපදුණු අවස්ථාවේ හෝ ඉන් ටික කාලයකදී අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. එසේ නොමැති වුණොත් ඒකට කියනවා අන්තරා පරිනිබ්බායි. ආවශ්‍යයේ අඩක් ගෙවීමට පෙර අතරතුර කාලයේදී හතරවෙනි මාර්ගඵලය වන අරිහත්ත්වය ලැබලා කෙලසුන්ගෙන් නිවීමටපත් වෙනවා. එසේ නොහැකි වුණොත් සමහර විට ඒ ආයුෂ මධ්‍යම ප්‍රමාණයට ඉක්මවා ගිහිල්ලා අරිහත්ත්වය ලැබෙන එකට උපහච්ච පරිනිබ්බායි. එහෙමත් නොහැකි වුණොත්
සසංකාර පරිනිබ්බායි කියලා කියන්නේ උත්සාහයෙන් ඉතිරි මාර්ගඵලය වන අරිහත්ත්වයටපත් වෙනවා. අසංකාර පරිනිබ්බායි කියලා කියන්නේ කිසිම උත්සාහයක් නොදරා අරිහත්ත්වයටපත් වෙනවා. එසේ නොවුනොත් පිළිවෙලෙන් තමන් උපන්නා වූ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ආවසතිතෙක් වාසය කරලා ඉන් ඉහළ බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ඒත් ආවසතිතෙක් වාසය කරලා මේ ක්‍රමයෙන් පස්වෙනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ වන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගිහිල්ලා ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලැබලා එහි පවතින ආයුෂ සම්පූර්ණයෙන් ගෙවලා අරිහත්ත්වයටපත් වෙලා සියලු කෙලෙසුන්ගෙන් නිවීමටපත් වෙනවා කියලා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් මේ විදිහට මේ බොජ්ජංග ධර්මයන් වැඩිමෙහි ප්‍රතිඵලය ආනිසංසය උපරිම වශයෙන්ුයි තථාගතයන් වහන්සේ වදාළේ. එපමණක් නොවේ මේ බොජ්ජංග ධර්මයන් තමා තුළ දියුණු කිරීම තුළින් ඉන් මෙහා බොහෝ ප්‍රතිඵල ආනිසංස ලැබෙනවා. සිහිය, ධර්මයේ විමසීම, වීරිය, ප්‍රීතිය, සංසිඳීම, සමාධිය, මධ්‍යස්ථ භාවයේ කියන මේ ධර්මතා 7 තමා තුළ උපදවා ගැනීම තුළින් මෙලව ජීවිතයේම සංසිඳීමෙන් යුක්තව ගෙවන්ට වාසය කරන්නට හැකියාව ලැබෙනවා. සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙලා නිවන් අවබෝධයට හේතුවක් වෙන උපකාරයක් වෙනවා. ඊළඟට මේ බොජ්ජංග ධර්මයන් උපදවා ගැනීම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් කමක් නැහැ, හැකියාවක් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සමත කර්මස්ථාන 40 විදර්ශනා කර්මස්ථාන මේ සමත විදර්ශනා කියන භාවනාවන් වැඩිම තුලින් ලෞකික වශයෙන් මේ බොජ්ජංග ධර්මයන් තමා තුළ උපදින අතර මාර්ගඵල අවස්ථාවේදී ලෝකෝත්තර වශයෙන් පරිපූර්ණත්වයට වැඩිවීමටපත් වෙනවා. තිය සඳහා මේ බොජ්ජංග ධර්මයන් උපදවා ගැනීම සඳහා බොජ්ජංග ධර්ම 7ටම ආධාර වෙන උපකාරක වෙන ධර්ම රාශියක් තිබෙනවා. ඒ ධර්මයන් පිළිබඳව දැන ගැනීම මේ බොජ්ජංග ධර්මයන් උපදවා ගැනීමට උපකාර වෙනවා. ඒ නිසා මතු අවස්ථාවක ඒ කරුණ විස්තර කිරීමට ඉඩ තබා අදට මෙතකින් මේ දේශනාව නිම කරනවා. ඒ නිසා මෙතෙක් මේ ධර්මයන් ඇසුවා වූ ඔබ තුල සතියත්, ධර්ම විචයත්, වීරියත්, ප්‍රීතියත්, පස්සද්ධියත්, සමාධියත්, උපේක්ඛාවත් යන මේ බොජ්ජංග ධර්මයන් උපදවා ගන්නට අදිෂ්ඨාන පිහිටුවා ගන්නට මේ බොජ්ජංග ධර්මයන් නූපදවා කවදාකවත් නිවන් අවබෝධ කරන්නට බෑ. බොජ්ජංග ධර්ම උපදවා ගන්නට නම් භාවනා කරන්න ඕනේ. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. සුචරිත ධර්මයන් පූර්ණණය කරන්න ඕනේ. කාය සුචරිතය, වචේ සුචරිත, මනේ සුචරිත කියන මේ ධර්මයන් පුරන්න ඕනේ. ඒ සියල්ල පූර්ණණය කරමින් තමන් මේවා වඩන්ට ඕනේ සිල්වත්ව. සීලයක පිහිටා දුස්සීල භාවයෙන් යුක්තව මේ ධර්මයන් කවදාකවත් උපදවා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ මුලටම සීලය පෙන්වා තිබෙන්නේ. සීලය තුළින් සමාධිය, සමාධිය තුළින් ප්‍රඥාවත් ඇති වෙනවා. ඒකම තමයි නිවන් මාර්ගය. නිවන් මාර්ගය අනුගමනය කිරීමට මේ ධර්මයන් ඔබ සෑම දිනාටම උපකාරයක් වේවා. සාදු සාදු සාදු.